තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි, නිවුණු සිතමයි සද්ධර්මයේ සොයා ගොස් දසවණින් ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරමින් අවබෝධය ලබා ගන්නේ. ඒ උතුම් වූ තථාගත බුදුබණ ඔබේ හදවතේ අවබෝධය උදෙසා sannivedanaya කරන මේ පින්වත් හෝරාවේදී බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ අද දේශනාව අපි මෙලෙසින් ආරම්භ කරනවා. දේශනාව පවත්වන පූජනීය මාන්කඩවල සමාහිත පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දිනම සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත් දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ඇඹිලිපිටියේ පදිංචි දයාවතී මල්ගම්මන මෑණියන් හේමන්ත සේරසිංහ මහතා, පැල්මඩුල්ලේ පදිංචි හේමන්ත විදාන පතිරණ මහතා ඇතුළු ඒ පින්වත් පිරිස. එහෙමනම් පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දෙවතුම් වූ දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි, අද ඉරු දින බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ඔබේ ආලින්දයට බුදුමගෙන් දිවිමග ආලෝකමත් කරගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්න, බුදුමගෙන් සසර පරතරක් දකින ආකාරය විවරණය කරලා දෙන්න, බුදුමග මහෝපකාරී කරගෙන අනවරාග්‍ර සංසාරයට නිමාවක් තියන්න මහෝපකාරී වන අතිශයින් උපකාර වන ඊටාම වැදගත් දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නයි, විවරණය කරලා දෙන්නයි අපේ මේ උත්සාහය. පින්වතුනි, පරක් තෙරක් කෙරවලක් නොපෙනෙන අනවර රාග සංසාරේ හුළඟට අහු වෙලා මේ අත ගහගෙන යන පරණයාලාවල් වගේ අපි හැම දිනාම මේ අත ගහගෙන යනවා. එහෙම යන ගමනේ අපි හැමෝම හැමදාම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ දුක නැති කරගන්න, ජීවිතේට සැප සැනසීම ඇති කරගන්න. නමුත් අවාසනාවට ඇත්ත කතාවක් වගේ අවාසනාවන්ත කාරණාව දුකේම ඉපදිලා දුකම උපද්දවාගෙන දුකම ජීවත් කරමින් දුකෙන්ම මිය පරලොව යනවා. අතෘප්තිපත් මනසකින් අපිට කිසිම තෘප්තියක් ඇත්තේ නැහැ. ඔය අතරතුර කෙටි කාලීන සැප සැනසීම නැත්තේ නෙවෙයි, කෙටි කාලීන යම් සතුටුදායක දේවල් සැප සැනසීම තියෙනවා. නමුත් කිසිම වෙලාවක අපේ ප්‍රශ්නෙට ඒවා විසඳුම් නෙවෙයි. කෙටි කාලීන සැප සැනසුම් ඇති වුණා කියලා අපි ජරාවටපත් වෙන එක නැති වෙලා තියෙනවද? හොඳට Taman දිහා බලන්න. රෝගවලටපත් වෙන එක, එහෙම නැත්නම් අප්‍රියයන් හා එක් වෙන එක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක, නොයේකුත් ලාභ අලාභ නොයේකුත් දේවල්
අපේ ජීවිතේට එකින් එක වෙහෙස විඩා වෙනකොට ඒ දුක්ඛයන්ගෙන් අපිට කවදාවත් නිමාවක් ලැබුණේ නැහැ. ඒ නිසා සසර පරතරක් දකින්න අපි හැම කාලෙම උත්සාහවත් වුණා. නමුත් හැම කාලෙම කුමන හෝ දෙයකින් අපිට මේ සම්බුද්ධ ශාසනය අතහැරුණා. නිවැරදි මාර්ගයේ හෙලිපෙහෙලි කරගන්න බැරි වුණා. ඒ නිසා මේ ලැබුණු බුද්ධෝත්පාද කාලය තුල අපි හැමෝම උත්සාහවත් වෙමු. නිවැරදිව මග හෙලිපෙහෙලි කරගන්නේ කොහොමද? සියලු දුකින් එතර වෙන්නේ කොහොමද? ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළ සදහම් මාර්ගය මොකක්ද කියලා ජීවිතේ ජීවත් වෙන ගමන්ම හෙලිපෙහෙලි කරගන්න උත්සාහවත් වෙමු. පින්වත්නි, ලෝකයේ දිහා බලපුවම වර්තමානයේ තුල භාවනා කියන උපසංස්කෘතියක් හරහා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ භාවනාව. එහෙම නැත්නම් ශ්‍රද්ධාව. භාවනාව සහ ශ්‍රද්ධාව කියන කාරණා දෙක තමයි බොහෝ වෙලාවට ඉස්මතු වෙලා තියෙන්නේ. ඒක අවශ්‍යයි. නමුත් අත්‍යන්තයෙන්ම මේ සම්බුද්ධ ශාසනයට වැදගත්ම වෙන කොටස තමයි දර්ශනය. නමුත් දර්ශනය තුලින් ශ්‍රද්ධාව ඉපදෙන බවක්, දර්ශනය තුලින් භාවනාවක් සිද්ධ වෙන ආකාරයක් දකින්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. නිවැරදිව දර්ශනය ඉගෙනගෙන ඒ දර්ශනය හරහා භාවනාව සම්පූර්ණ වෙනවා නම් කාටවත් ප්‍රතිවේද වෙන එක නතර කරන්න බෑ. ඒ නිසානේ පරියප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා ත්‍රිවිධ ශාසනයෙන් හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා පරියප්තිය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ පෙළ දහම. නිවැරදි ත්‍රිපිටකය. ඉතින් මේ පෙළ දහම නිවැරදිව යම් කිසි කෙනෙක් අවබෝධ ඥාණයෙන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඊට අනුකූලව ප්‍රතිපත්තියක යෙදෙනවා නම් ප්‍රතිවේද වෙන එක කවදාවත් නතර කරන්න බෑ. ඉතින් ඒ සඳහා මහෝපකාරී වෙන අතිශයින් සියුම් ඒ වගේම ගැඹීර වූ ගැඹුරු දහම් කොටස් ටිකක් තමයි මේ ඉරු දින බුදුමගේ ඉඳලා සතියක් කර සතියක් අපි විවරණය කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. පින්වත්නි, මිනිස්යෝ වුණ අපි දන්නවා අපේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය තමයි හදවත කියන එක. ඒකනේ අපි කියන්නේ මුළු හදවතින්ම කියලා. එහෙම නේද? ඔව්. වැදගත්ම දෙයක් කතා කරනකොට, පොරොන්දු වෙනකොට, කතා කරනකොට හදවතින්ම කියලා අපි කියලා කියනවා. ඒ හදවත කියලා කියන්නේ අපේ වැදගත්ම ඉන්ද්‍රිය. අනෙකුත් කුමන ඉන්ද්‍රියක් නිරෝගීව තිබුණත් වැඩක් නැහැ. හදවත දුර්වල නම්, හදවත නිරෝගී නම්. ඒ නිසා මේ ධර්මයේ ඒ වගේම හදවතක් තියෙනවා. ධර්මයේ හදවත බෙදලා පෙන්නලා අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ සඳහන් කරලා තියෙනවා. ඒ ධම්ම හදය විභංගය තමයි අද දවසේ එකින් එක විවරණය කරලා දෙන්න අපි මේ උත්සාහවත් වෙන්නේ. අතිශයින්ම ගැඹුරුයි. ඒ වගේම සියුම්. ඒ වගේම අභිධර්මය කියලා කියන්නේ අධි ප්‍රඥා කියන කොටස. එහෙම නැත්නම් මාර්ගඵල කියන කොටසයි අභිධර්මයෙන් හඳුන්වන්නේ. ඒ නිසා සමහර ඇත්ත කියන්න පුළුවන් Tamanට නොතේරෙන නිසා, තේරුම් ගන්න අමාරු නිසා, අපහසු නිසා අභිධර්මය ඕනේ නැහැ. හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන්. ඔව්, අපිත් කියනවා. හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් ඒ ගාථාව හරහා විවරණය කරගන්න ඕනේ කොටස් ටිකක් තියෙනවා. තමන්ගේ අධ්‍යාත්මය තුලින් ඒ අවබෝධයට එන්න පුළුවන් නම්
කෙටියෙන් පරතෝ ഘോഷයෙන් මේ හතර පද ගාථාව ඇහුවත් ඒ සියලු අර්ථ අපිට කැටි කරගන්න පුළුවන් නම් අපි එච්චර බුද්ධිමත් නම් ගැටලුවක් නැහැ. ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැති අපිට එකින් එක මේ කරුණු කාරණා හොඳට නුවණින් සම්මර්ෂණය කරලා ඉගෙනගෙන දැන කියාගෙන මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. එනිසා පින්වතුනි හොඳට නුවණින් වෙනදා තවත් එක බණක් අහනවා කියලා අහන්න නැතුව බොහෝම උවමනාවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් බුදු පියාණන් වහන්සේගේ ඒ ගැඹුරු දහම් කොටස් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරගත්තොත් අපිට පුළුවන් මේ ජීවිතය තුළදීම මේ භයංකර සංසාරයට නිමාවක් තියන්න. ඉතින් පින්වතුනි ලෝකේ මෙච්චර කාලයක් ඉපදුන සත්වයන්ට ලෝකේ ඇති බවට හම්බ වෙනවා. මේ ඇති බව නිසා තමයි ජීවිතේට දුක එන්නේ කියලා දුක නැති කරගන්න ලෝකය කියන දේවල් පස්සේ හඹාගෙන යනවා. කියන දේවල් කරනවා. නමුත් අවාසනාවන්ත කාරණාව කවදාවත් අපිට සැපයක් සැනසීමක් නම් ඒ තුලින් ලැබිලා නැහැ පරමාර්ථ වශයෙන්. හරියට මම ඔකට කියන්නේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයේ කතා වස්තුව වගේ. මට්ට කුණ්ඩලී බොහෝම ධනවත් සිටු පවුලක එකම පුතා. නමුත් තාත්තා අතිශයින්ම මසුරු සිතානන් කෙනෙක්. මසුරු සහගතයි, ලෝභයි, කිසි කෙනෙකුට දෙයක් දෙන්නේ නැහැ. හැඳින්නුව අන්වර්ථ නාමයක් අදින්න පුබ්බක කියලා. මේ අදින්න පුබ්බක සිටුතුමා කොච්චර මසුරුද කියලා කියනවා නම් දැන් අද වගේ නෙවෙයි ඉස්සර කාලෙත් මේ පිරිමි ළමයි පවා කනට කරාඹු හැම දැම්මා. ඉතින් මේ මට්ට කුණ්ඩලී ඒ නම ඇති උනේ කොහොමද? තමන්ගේ පියතුමා සල්ලි මිල මුදල් වියපැහැදන් වෙයි කියලා ඉවර වෙලා අතිම්ම තමන්ගේ ඒ රත්තරන් ටිකක් අරගෙන තලලා මට සිලුටු කරලා ඉවරලා තමන්ට පුළුවන් විදිහට කුණ්ඩලාභරණයක් හදලා ඉවර වෙලා ඒක විදලා පුතාගේ කනට දාම නිසා මට්ට කුණ්ඩලී කියලා හැඳින්නුවා. ඉතින් ඒ නිසා මේ මට්ට කුණ්ඩලී මෙහෙම දුව පැනේ ඇවිදෙන සෙල්ලම් කරන වාසේ ඉන්නකොට හරියම හුරතල්. නමුත් අවාසනාවන්ත කාරණාව දරුණු රෝගයක් හැදුනා. දරුණු රෝගයක් හැදිලා මිය පරලෝ යන්න දැන් අවසාන භාගේ එන්න රෝගේ උත්සන්න වෙනවා. පිය සිටුතුමා කල්පනා කරනවා ගෙජර මෙච්චර ධනෙ තියෙනවා. මේ ධනය දේපල මිනිස්සු දැක්කොත් ඒක සුදුසු නෑ මට. ඒ නිසා හොරහතුරු ගන්න පුළුවන්. පුතා එළියෙන් තියන්න ඕන කියලා එළියෙන් තිබ්බා. දැන් පිළේ දැන් මේ දරුවා ඉන්නවා. මට කියන්න අවශ්‍ය කරන කාරණාව දැන් මේ සිටුතුමා යනවා වෛද්‍යවරු ගාවට ගිහින් අහනවා මේ අහවල් ලෙඩේ තියෙනවා. නිකන් අර කතා කර ඉන්නකොට වගේ අහවල් ලෙඩේ තියෙනවා. අහවල් ලෙඩේට මොනවද අපි දෙන බෙහෙත්? මොනවා වගේද සාමාන්‍යයෙන් හොඳ? එහෙම කියනකොට ඒ ඇත්තෝ දන්නවා මේ සිටුතුමාගේ හැටි. මේ නිකන් බෙහෙත් අරගෙන යන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අහවල් කොළ జాතිය, අහවල් මුල් ටික, අහවල් ගෙඩි ටික තලලා පානයක් හදලා දුන්නොත් හොඳ වෙයි. ඉක්මනට දුවගෙන එනවා. ඒ වෛද්‍යවරු කියපු දේවල් තලලා සකස් කරලා ඉවරලා දෙනවා. අනේ දරුවට නියම විදියට ප්‍රතිකාරයක් ඇඟට වැටුනේ නැහැ. දවසින් දවස මාරේ ඇවිල්ලා දොරට තට්ටු කරන දවස ලං වුණා. එදා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා දැලට මේ පින්වන්ත මට්ට කුණ්ඩලී හසු වුණා. බුදු පියාණන් වහන්සේ ආලෝකයක් යවලා මට්ට කුණ්ඩලී දිහාවට කතා කරා. මට්ට කුණ්ඩලී අවසාන මොහොතේ හිස හරවලා බැලුවා විතරයි. අත් දෙක එකතු කරලා
වඳින්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ බුද්ධ රූපයට. ඒ ප්‍රසාද මාත්‍රය පවා දිව්‍ය විමානයක උප්පත්තිය ලැබලා දෙන්න හේතුපාදක වුණා. දර්ශන මාත්‍රේ ඉච්ඡර ආනිසංසයි. මට පැහැදිලි කරන්න උවමනාව තිබ්බේ එතනදී අදින්න පුබ්බක සිටුතුමා ලෝකයා කියන දේවල්, ලෝකයා මේක හොඳයි කියලා කියන දේවල් ගෙනලා දැම්මා. ගෙනලා දුන්නා බෙහෙත් හැටියට. අනේ දවසින් දවස රෝගේ උත්සන්න වුණා, දරුවා මිය පරලෝ ගියා. අපේ ජීවිතත් හරියට ඒ වගේ. ලෝකේ දුක නැති කරගන්න ලෝකයන් නොයෙකුත් ක්‍රමවේදයන් ලෝකෙ ඉදිරිපත් කරනවා. මේ අසරණ සත්වයෝ කියන්නම් වාලේ මේ අත දුවනවා, කියන දේවල් කරනවා. අවාසනාවන්ත කාරණාව తాවකාලික සැපසැනසීම ලැබුණට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ එහෙම්මමයි. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. අන්තිමට මරණයට යනවා. අතෘප්තිකර මිනිසයන් බවට පත් වෙලා ජීවිතේ හැම දෙයක්ම අතහැරලා දාලා මරණයට යනවා. කිසි දවසක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් යන නිවැරදි පිළිතුරක් ලබා ගන්න බැරි වුණා. ඒ නිසා පින්වතුනි අපි අනන්ත සංසාරේ එනකොට මේ බුද්ධෝත්පාද කාල හම්බ වෙන්න ඇති. නමුත් එකදු බුද්ධෝත්පාද කාලයක්වත් නිවැරදිව ඇසුරු කරගෙන මේ ලැබුණු බුද්ධෝත්පාද කාලයේ දිහාවත් බලන්නේ නැතුව අහක බලාගෙන තවත් එක දේවවාදී ආගමක් හැටියට අපේ අපල උපද්‍රව දුරු කරගන්න, එහෙම නැත්නම් අපේ ජීවිතේ එක එක කඩේම් ජය ගන්න, සෙත් ශාන්ති කර්ම සිද්ධ කරමින් අපි ආගමක් හැටියට අන්‍ය ආගමක් හැටියට මේ ආගම අදහනවා නම් අපිට කවදාවත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ විමුක්තිය, ඒ නිවන සාක්ෂාත් කරගන්න බෑ. ඒක සඳහා නිවැරදි පෙළගස්මක්, නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ටික අපි හොඳට ඉස්සලා තේරුම් ගන්න ඕනේ. මම මුලිනුත් සඳහන් කරා මේ ශාසනය ආරම්භ වෙන්නේ භාවනාවෙන් නෙවෙයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. ඒ කියන්නේ සිල්වතා දෘෂ්ටියකට නොපෙමින දර්ශනයෙන් යුක්ත වෙන්න ඕනේ. පින්වතුනි ඒ වගේ මේ දර්ශනය මොකක්ද? ඒ දර්ශනය දිවෙන භූමි මොනවද? ඒ භූමි වල අඩංගු සංයුතිය මොනවද? ඒ කියන කරුණු කාරණා කොහොමද අපි නිවැරදිව තේරුම් කරගන්නේ? ඒ සඳහා මහෝපකාරී වෙන ධර්මතා මොනවද කියලා අපි කලින් හොඳට අහලා දැනගෙන ඉගෙන ගන්න ඕනේ. මේ ශාසනයේ ශ්‍රුතමේ ඥාණයට පස්සේයි චින්තාමේ ඥාණය තියෙන, ඊට පස්සේයි භාවනාමේ ඥාණය තියෙන්නේ. සත්‍ය ඥාණයට පස්සේ කෘත්‍ය ඥාණය තියෙන්නේ, ඊට පස්සේ තමයි කෘතඥාණය තියෙන්නේ. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන හොඳට අහලා ඉගෙනගෙන අර්ථය, ඒ අර්ථයේ ධර්මතා කොහොමද ගුණ වෙන්නේ, ගුණ කරගන්නේ කොහොමද? ධම්මමඤ්ඤාය. ඊට පස්සේ තමයි ප්‍රතිපදාවක් හැටියට අපිට පූර්ණේ කරන්න පෙන්නලා තියෙන්නේ. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා හොඳට මේක නුවණින් දැනගන්න. ඥාත කියලා කියන්නේ ඥාතියා කියලා කියන්නේ අපි දන්න කියන කෙනාටනේ. එහෙම නේද? ඔව්. ඥාතිය කියලා කියන්නේ අපි දන්න කියන කෙනාට. අපි ගැන හොඳටම දන්නේ කවුද? අපේ ලේ ඥාතීන්, අපේ ළඟම අම්මගේ තාත්තගේ උදවිය සහෝදර සහෝදරියෝනේ අපි ගැන හොඳටම දන්නේ. ඒ නිසා අපි ඥාතිය කියලා ඒ ඇත්තු හඳුන්වනවා. ඒතකොට ඥාත පරිඥා පිරිසිඳ දත යුතු ධර්මතා පිළිබඳ අපි කලින් හොඳට ශ්‍රුතමේ ඥාණයෙන් අහලා දැනගන්න ඕනේ. ඥාත පරිඥා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ තමයි දුරු කර යුතු දේවල් දුරු කරන්නේ. පහාන පරිඥා. මේ විදිහට අපේ
සම්බුද්ධ ශාසනයේ කෙලෙස් දුරු කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා නියම මාර්ගයක් තියෙනවා. ශ්‍රුතමේ ඥාණයෙන් යමක්ද දැනගත යුත්තේ අන්න එදාටයි බෞද්ධයෙක් ලෝකෙ බිහි වෙන්නේ. උපැන්න සහතිකයට නෙවෙයි. එහෙම නැත්නම් ජාතියෙන් කුලයෙන් ගෝත්‍රයෙන් නෙවෙයි. ඒ නිසා දැනගත යුතු ධර්මතා මනාකොට දැනගන්න ඕනේ. අන්නේ ශ්‍රුතමේ ඥානය හරහා බෞද්ධයෙක් ලෝකෙට බිහි වෙනවා. අන්න ඒ බුද්ධිමතාට ඒ අවබෝධ ඥානය හරහා මේ ජීවිතය තුළදීම මේ සසර කතරින් එතර වෙන්න පුළුවන්. ඒ සඳහා අද දවසේ සිට මේ විවර කරන දහම් පෙළහැර හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමින් අද දවසේ මාතෘකාවට අවතීර්ණ වෙමු. මම මුලිනුත් සඳහන් කරා ධර්මයේ හදවතයි විවරණය කරලා දෙන්නේ. ධර්මයේ හදවතයි පැහැදිලි කරලා දෙන්නේ. ධර්මයේ හදවත පිළිබඳවයි මේ දේශනා පෙළ පිළිබඳව අපි පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ධර්මතා හොඳට අපි අහලා දැනගත්තොත් සුනාත ධාරේත චරාත ධම්මේ මේ ධර්මතාවල හැසිරෙන ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද? සුනාත හොඳට අහගන්න, ඊට පස්සේ ධාරණය කරගන්න, ඊට පස්සේ ඊට අනුගතව ප්‍රතිපදාවක් වල හැසිරෙන්න. එතකොට මේ ධම්ම හදේ විභංගය හරහා විදර්ශනා භූමියේදී අපිට සම්මර්ෂණය කරන්න තියෙන ධර්මතා, විදර්ශනා භූමියේදී අපිට සම්මර්ෂණය කරන්න තියෙන ධර්මතා මොනවද? අපේ විෂය නිර්දේශය මොකක්ද? අපි කියන්නේ සිලබස් එක කියලා, එහෙම නේද? ඔව්. අපේ සියලු ආශ්‍රව ක්ෂය කරගන්න විදර්ශනා භූමිය මොකක්ද? අපේ විෂය නිර්දේශ මොකක්ද? අපේ සිලබස් එක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් අපේ විෂය නිර්දේශය, අපේ විදර්ශනා භූමිය දිවෙන ඒ අංග ටික පිළිබඳවයි අද පැහැදිලි කරන්නේ ධම්මහදේ විභංගය හරහා. විභංග ප්‍රකරණේ අභිධර්ම පිටකයේ ධම්මහදේ විභංගය මෙතන සිට විවරණය කරනවා. සාදු ජනතාව මනා සිහිනුවණින් යුක්තව හොඳට චිත්ත ඒකාග්‍රතාවෙන් වුමනාවෙන් මේ ටික ශ්‍රවණය කරත්වා අවබෝධ කරගනිත්වා. එතකොට මේ විදර්ශනා භූමියේ හෙලිපෙහෙලි කරගන්න ප්‍රධාන ධර්ම කාරණා 12ක් තියෙනවා. මම ඒක කියන්නම්කො මෙහෙම දැන්. ඒක ලේසියිනේ. ඔව්. මේ අපිට සම්මර්ෂණය කරන්න තියෙන ප්‍රධානම කරුණු කාරණා ටික අපි ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. මොකද සමහර වෙලාවට මේ ලෝකේ බැලුවොත් සෙවිය යුත්ත සොයන්නේ නැහැ, නොසෙවිය යුත්තයි සොයන්නේ. බුදුහාමුදුරේ ඉපදුනේ කොහාද? එහෙම නැත්නම් වෙන වෙන දේවල්, මෙන්න මේ වගේ පරිබාහිර කරුණු තමයි අපි සම්මර්ෂණය කරන්න හොයන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම ආශ්‍රවක් ක්ෂය කරගන්න අපිට මහෝපකාරී වෙන්නේ කුමන ධර්මතාවද? ඒ ධර්මතා මොනවද? ධර්මය හරහායි බුදුහාමුදුරුව දකින්න පුළුවන් ඒ ප්‍රධාන ධර්මතා මොනවද කියලා අද දවසේ අපි විවරණය කරනවා. ඔන්න එතකොට අපි මේ සියලුම ධර්මතා දැන් මේ ඉදිරියෙන් ගෙනල්ලා ගොඩ ගැහුවා. මේ සියලුම ධර්මතා ඉදිරියෙන් ගෙනල්ලා ගොඩ ගැහුවා. දැන් මේ ඔක්කොම තියෙන්නේ කලවම් වෙලා. මේ ඔක්කොම තියෙන්නේ කලවම් වෙලා. එතකොට අපි 12 දෙනෙකුට කියනවා වෙනමම භාජන ටිකක් අරගෙන ඇවිල්ලා මේවා වෙන් කරන්න කියලා. ඔන්න දැන් බෝඩ් ගහලා තියෙනවා වෙන වෙනමම මේ ප්‍රධාන කොටස් 12. මොනවද? කති කන්ධා ස්කන්ධය වශයෙන් ඔන්න වෙන් කරන්න. කති කන්දා, කති ආයතනානි, කති ධාතුයෝ, කති සච්ඡානි, කති ඉන්ද්‍රියානි, කති හේතු, කති ආහාරා, කති පස්සා, කති වේදනා, කති සංඥා, කති චේතනා, කති චිත්තානි කියලා මේ විදිහට ප්‍රධාන කොටස් 12ක් තියෙනවා. දැන් ওই භාජන 12 ලේබල් කරලා වෙන් වෙන් වශයෙන් මේ කොටස් 12 වෙන් කරගමු. මොනවද මේ කොටස් 12? පළවෙනි එක තමයි කති කන්ධා. ස්කන්ධයෝ කොතෙක්ද? මේ තුන් භූමිය අපි කතා කරනවා නම් ස්කන්ධයෝ කොතෙක්ද? ඊට පස්සේ ස්කන්ධය වගේම කති ආයතනානි, ආයතන වශයෙන් මොනවද? අපි හොඳට දැනගන්න ඕනේ ආයතන කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ ධාතුයෝ, ධාතු වශයෙන් ඔන්න පළවෙනි කෙනා ගොඩ ගහගත්ත ස්කන්ධ වශයෙන්, දෙවෙනි කෙනා මොනවද?
ඔව්. එයාට තියෙන්නේ ආයතන වශයෙන්. ඊට පස්සේ ධාතු වශයෙන්. ඊගාවට 4 වෙනි කෙනා සත්‍ය වශයෙන්. 5 වෙනි කෙනා ඉන්ද්‍රිය වශයෙන්. 6 වෙනි කෙනා හේතු වශයෙන්. ඊට පස්සේ 7 වෙනි කෙනා ආහාර වශයෙන්. 8 වෙනි කෙනා ස්පර්ශයන් වශයෙන්. 9 වෙනි කෙනා වේදනා වශයෙන්. 10 සංඥා වශයෙන්. 11 චේතනා වශයෙන්. 12 චිත්තය එහෙම නැත්නම් විඥාන වශයෙන්. ඔන්න අපි ප්‍රධාන කොටස් 12කට වෙන් කරගත්තා. දැන් මේ කොටස් 12 අපිට හම්බ වෙනවා මේ 31 තලය තුල එක එක භූමි. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න භූමිය. මේ 31 තලයත් ඒ වගේම ලෝකෙන් එතර වුණ ලෝකෝත්තර ධර්මතා යෙදෙන අපරියාපන්න භූමියත්. එතකොට මේ 31 තලයත් අපරියාපන්න භූමිය තුලත් මේ ධර්මතා යෙදෙන්නේ කොහොමද? මේ ධර්මතා පවතින්නේ කොහොමද කියලා අපි දැන් දැනගන්න ඕනේ. ඉස්සරලා මේ ටික අවබෝධ කරගන්නකොට ඉස්සලාම සියලුම කොටස් ටික පිළිබඳව අපි ඉස්සලා දැනුමක් ඇති කරගන්න ඕනේනේ. ඔව්. සියලුම කොටස් ටික පිළිබඳව අපි ඉස්සලා දැනුමක් ඇති කරගන්න ඕනේ. ඔන්න ඔයකට කියනවා සබ්බ සංඝහ වාරය කියලා. පළවෙනි එක මොකක්ද? සබ්බ සංඝහ වාරය. ඊගාවට දෙවෙනි එක මොකක්ද? අපි දෙවෙනි එකේදී හඳුන්වන මොකක්ද? සබ්බ සංඝහ වාරය වගේම දෙවෙනි එක වශයෙන් උප්පත්ති අනුප්පත්ති දස්සන වාරය. දෙවෙනි එක උප්පත්ති අනුප්පත්ති දස්සන වාරය. ඒ කියන්නේ ඉපදීම් සහ නොඉපදීම්. ඒ භූමිවල උපදින ඒවා සහ නොඉපදින ඒවා මොනවද කියලා උප්පත්ති අනුප්පත්ති දස්සන වාරය කියලා දෙවෙනි කාරණාව අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ දෙවෙනි කොටසේදී අපි ඉගෙන ගන්නවා. ඉස්සරලාම අපි ඉගෙන ගන්න සබ්බ සංඝහ වාරය. මේ සියලුම ධර්මතා පිළිබඳව ඉස්සලා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවරලා ඊට පස්සේ ඒවා කාම භූමිය යෙදෙන්නේ කොහොමද? රූප භූමිය යෙදෙන්නේ කොහොමද? අරූප භූමිය යෙදෙන්නේ කොහොමද? ඊට පස්සේ අපරියාපන්න භූමිය යෙදෙනවා නම් ඒවා යෙදෙන්නේ කොහොමද කියලා උප්පත්ති අනුප්පත්ති දස්සන වාරයේ හැටියට අපි දෙවෙනි කාරණාවලදී ඉගෙන ගන්නවා. තුන්වෙනි කාරණාවේදී පරියාපන්න අපරියාපන්න වාරය. ඒ කියන්නේ ඒ භූමි අණුව ගමන් කරන ධර්මතා තියෙනවා නම් ඒවා මොනවද කියලා අපි හරියට දැනගන්න ඕනනේ. ඔව්. ඒ ටික අපි හරියට දැනගන්නවා. ඊගාවට උප්පත්ති කනේ උප්පත්ති ක්ෂණේහි විද්‍යමාන වෙන සහ අවිද්‍යමාන වෙන දර්ශන වාරය කියලා උප්පත්ති ක්ෂණේහි විද්‍යමාන වෙන ධර්මතා මොනවද කියලා අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන ඊළඟ කොටසේදී. ඊට පස්සේ පස්වෙනි කාරණාව භූමි අන්තර වශයෙන් දර්ශන වාරය. මේ භූමි අතර අපි කියමු කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. මේ භූමි අතර ඒ යෙදෙන ධර්මතා මොනවද කියලා අපි වෙන් වශයෙන් ඉගෙන ගන්නවා. ඊගාවට තමයි උපාදක් කම්ම ආයුප්පමාන දර්ශන වාරය. ඒ කියන්නේ ඉපදීම් වශයෙන් ඒ භූමිවල ඒ සත්වයන්ගේ ආයු ප්‍රමාණයන් මොනවද? අපි දන්නවනේ දැන් රූපාවචරයන්ට නම් කොච්චර ආයුෂ තියෙනවද දන්නේ නැහැ නේද? එහෙනම් මෙච්චරයි. ඒ ටික ඉවරනවා නම් එහෙනම් ඊට වැඩිය හොඳ නැහැ අරූපාවචර කියලා අපිට මේ ඒ තැන්වල ආයු ප්‍රමාණය පිළිබඳව අපිට දැනගන්න පුළුවන් නම් හොඳයිනේ. ඔව්. එතකොට ඒ ආයුෂ පිළිබඳව අපි දැනගන්නවා. ඊගාවට තමයි අභිඤ්ඤයාදී වාරය කියලා කොටසක් තියෙනවා. ඊගාවට සාරම්මන අනාරම්මන දර්ශන වාරය කියලා කොටසක් තියෙනවා. ඊගාවට කන්දාදී ධම්මානං දිට්ඨි සුතාදී වශයෙන් සංග්‍රහ කරන ආකාරය මේ ස්කන්ධ ධර්මතා දිට්ඨි සුත වශයෙන් ඒ සංග්‍රහ කරන ආකාරයක් තියෙනවා. ඊට පස්සේ කුසල තිකාදී වශයෙන් සංග්‍රහ කරන ආකාරයක් තියෙනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා වශයෙන් මේ කොටස් 12 යෙදෙන ආකාර සහ නොයෙදෙන ආකාරය විග්‍රහ කරන ආකාරයක් තියෙනවා. මේ ආදී වශයෙන් ප්‍රධාන කොටස් 12කින් තමයි මේ කරුණු කාරණා විවරණය කරන්නේ, හෙලිපෙහෙලි කරන්නේ. එතකොට මෙතනදී අපි ඉස්සරලාම බලමු මොකක්ද සබ්බ සංඝහ වාරය තුල. ඔන්න අපි පළවෙනි දැන් අපි ප්‍රධාන කොටස් 12කට මේවා පැහැදිලි කරලා ඊට පස්සේ ඒවා විවරණය කරන ආකාර 10ක් තියෙනවා. කොටස් 12යි ඒවා පැහැදිලි කරන ආකාර 10යි. පැහැදිලිද? ඔව්. එතකොට අපි සබ්බ සංඝහ වාරයේදී මේවා ටික අපි වෙනම බලාගමු. එතකොට පළවෙනි කාරණාව තමයි
කති කන්දා ස්කන්ධයෝ කොතෙක්ද? ස්කන්ධයෝ කොතෙක්ද කියන කාරණාව මේව පැහැදිලි කරනකොට අද දවසේ මූල ආරම්භය නිසා මේ ධර්ම කරුණු වල උද්දේශය විතරයි මම පැහැදිලි කරන්නේ. උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ කියලා ධර්මයේ පැහැදිලි කරන ආකාර තියෙනවා. උද්දේශ කියලා කියන්නේ සැකවෙන් කෙටියෙන් මාතෘකා ටික. නිද්දේශ කියලා කියන්නේ ඒක තව ටිකක් විස්තරාත්මකව. පටිනිද්දේශ කියලා කියන්නේ හාත්පසේ ටික පැහැදිලි කරලා කරන ආකාරයක්. එතකොට පින්වතුනි මෙතනදී උද්දේශ කියලා කියන්නේ කෙටියෙන් අපි මාතෘකා වශයෙන් මේ ටික හඳුන්වාගෙන නම් කරලා අපි යමු. කති කන්දා ස්කන්ධයෝ කොතෙක්ද? ස්කන්ධ කියලා කියන්නේ මොකක්ද කියන අර්ථ අපි ඉස්සරහදී පැහැදිලි කරන්නම්. ස්කන්ධයෝ ගත්තහම අපි දන්නවා මේ 31 තලයේම සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයක් අපිට ඇති වෙලා තියෙනවා නම් ඒ හැම දෙයකම මුල් ප්‍රභවය තමයි ස්කන්ධ. ස්කන්ධ මත ස්කන්ධ ධන කෙලෙස් ස්කන්ධ මත කෙලෙස් යෙදිලා තමයි ඒ කෙලෙස් වල ප්‍රමාණයන් නිසා කාමාවචර දුගතියත් කාමාවචර සුගතියත් රූපාවචරත් අරූපාවචරත් කියන මේ 31 තලය නිර්මාණය වෙන්නේ ස්කන්ධ මත කෙලෙස් යෙදිලා කෙලෙස් වල ඒ ප්‍රමාණයන් නිසා තමයි ඒ භූමි වෙන් වෙලා තියෙන්නේ. සියලුම කෙලෙස් ටික දුරු වුණාම ස්කන්ධ ටික අපිට විද්‍යමාන වෙනවා. හැබැයි නුවණක් එක්ක අපරියාපන්න භූමිය විද්‍යමාන වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ස්කන්ධ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත්තොත්, හොඳ අවබෝධයක් තිබුණොත් අපිට පුළුවන් මේ කෙලෙස් ටික අයින් කරලා දාන්න. එතකොට ස්කන්ධ වශයෙන් ගත්තහම බුදුරජාන් වහන්සේ අඩුවක් නැතුව වැඩිම ඉහළම තැනින් පෙන්නලා තියෙන ස්කන්ධ පහයි. කති කන්දා ස්කන්ධයෝ කීයද? ස්කන්ධ පහයි. ඒ කියන්නේ අපිට රූපයක් පේනවා කියන තැන, ශබ්දයක් ඇහෙනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් දැනෙනවා, එහෙම නැත්නම් කයට යමක් දැනෙනවා කියන මේ තැන, මනසින් අරමුණක් දැනගන්නවා කියන තැන හැම වෙලේම ස්කන්ධ ටිකක් යෙදිලා කෙලස් ටිකක් එක්ක සම්මිශ්‍ර වෙලා තමයි අපිට පේන්නේ. මෙන්න මේ තැන මුල්ම ප්‍රභවය, මූලික දේ තමයි ස්කන්ධ ටික. එතකොට එහෙම උපදින්න පුළුවන් 31 තලයේ සත්වයන්ටම මේ ස්කන්ධ පහයි තියෙන. එතනින් පහට එහා ස්කන්ධ 6ක් හෝ 7ක් හෝ එහෙම කාරණාවක් නැහැ. කෙලස් අඩු වෙන්න ස්කන්ධ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් උපරිම තියෙන්නේ පහයි. එතකොට ස්කන්ධ පහයි. කති කන්දා ස්කන්ධය කොතෙක්ද? පංචස්කන්ධා රූපස්කන්ධෝ, වේදනාස්කන්ධෝ, සංඥාස්කන්ධෝ, සංඛාරස්කන්ධෝ, විඥානස්කන්ධෝ ස්කන්ධය පහක් හැටියට හඳුන්වනවා. එතකොට මේ ස්කන්ධ පහ ගත්තහම අපි දන්නවා මේ ස්කන්ධ ඊට පස්සේ අපි අර කුලක ක්‍රමයට අපි ගණන් ඉගෙන ගන්නකොට ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ අපි දන්නවා ඒ වෘත්තයන් එහෙම නැත්නම් රවුම් ඇඳලා එකක් A කියලා සඳහන් කරනවා. ඊළඟ රවුම ඒකත් එක්ක කැපිලා යන්න B කියලා හඳුන්වනවා. තව රවුමක් මේ රවුම් දෙකමත් එක්ක කැපිලා යන විදිහට ඡේදනය වෙලා ඉතුරු වෙන විදිහට C කියලා හඳුන්වනවා. එතකොට මෙතනදී Aට සහ Bට අයිති දේවල්, Aට පමණක් අයිති දේවල්, Bට පමණක් අයිති දේවල්, Cට පමණක් අයිති දේවල් අපිට හඳුන්වන්න පුළුවන්නේ. ඔව් පුළුවන්. ඊගාවට A B විතරක් Aට Bට පමණක් අයිති දේවල් තියෙනවා. B C අතර පමණක් හුවමාරු වෙන ධර්මතා තියෙනවා. එහෙම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපිට A B C කියන තුනටම අයිති වෙන ධර්මතා වෙනම අපි මැදින් අර ඡේදනය වෙන මැද කොටසෙන් අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට කුලක වගේම තමයි අපිට මේ ස්කන්ධ ධර්මතා ඒ භූමිය වල යෙදෙන ආකාර, යෙදෙන ප්‍රමාණ මොනවද කියලා අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට කවුරු හරි ධර්මයට පරිබාහිරව කරුණු කාරණා ඉදිරිපත් කරනවා නම් අපිට මේ ධර්මතාවයේ පිහිටෙන් මේ ධර්මතාවයේ මත පිහිටලා ඒ කරුණු කාරණා නිවැරදි කරගන්න පුළුවන්. ඒ නිසා මේ දහම් පරයය ඊටාම වැදගත් වටිනා කියන කොටසක්.
ඒ වගේම ධර්මයේ හදවත, ඒ වගේම ධර්මය අවබෝධ කරගන්න සුචියක් එහෙම නැත්නම් යතුරක් නිවැරදි. එතකොට ස්කන්ධ කියන ආකාර ගත්තොත් එහෙම රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා ස්කන්ධ පහක් තියෙනවා. ওই ස්කන්ධ පහ තමයි අපිට රූපයක් පේනවා කියනකොට ඒ අපිට එකවර මේ කැමරාව එහෙම නැත්නම් මේ තියෙන ගහකොළ එකපාර පේනවා කියනකොට ඔතන අපිට ගහක් පෙනුනට, අපිට කැමරාවක් පෙනුනට මේ හරහා යම් සිද්ධියක් ක්‍රියාත්මක වෙලා තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා පහ යෙදිලා කෙලෙස් සමග සම්මිශ්‍ර වෙලා මේ සංකලනයක් නිසා අපිට මැවුන රූපයක් තමයි මේ කැමරාව, මේ ගහ කියන එක. ඒක අපේ මනසට උපදවලා දෙන්න, ඒ රූප ලෝකය අපිට උපදවලා දෙන්න, ලෝකේ උපදවලා දෙන්න මූලික වුණේ එහෙනම් ස්කන්ධ පංචකය. අපි ඉදිරියේදී මේ පිළිබඳව තවදුරටත් විස්තර අපි ඉගෙන ගමු. එතකොට මොකක්ද? කති කන්දා ස්කන්ධය කොතෙක්ද? ස්කන්ධය පහයි. ඒක භූමි වශයෙන් ඒකවෝකාර භූමිය. ඒ කියන්නේ අසඤ්ඤ සත්වයන්ට රූපස්කන්ධය පමණයි තියෙන්නේ. ඒක අපිට වෙනම අපි ඉස්සරහදී කතා කරගමු. පංචවෝකාර භූමි, ස්කන්ධ පංචකයම උපදින භූමි තියෙනවා. චතුෝකාර භූමි, අරූපාවචර ලෝකේ ඒ ස්කන්ධ හතරක් උපදින තැන් තියෙනවා. අපරියාපන්නෙත් ස්කන්ධ හතරක් හැටියට තමයි හඳුන්වන්නේ. කති කන්දා ඊගාවට තමයි කති ආයතනානි. ආයතන කීයද? ද්වාදස ආයතනානි. ආයතනියෝ 12යි. ආයතන කීයද? ආයතන 12යි. ආයතන කියලා කියන්නේ නැවත නැවතත් ලෝකේ උපද්දලා දෙන, චිත්තචෛසික ධර්ම උපද්දලා දෙන ආකාරයක් හැටියට, එහෙම නැත්නම් අයබදු එකතු කරනවා වගේ මේ ධර්මතා නැවත නැවතත් ඇති බවින් ලෝකේ නිරුද්ධ වෙන්න දෙන්නේ නැතුව අඛණ්ඩව මෙහි තියෙනවා කියලා චක්කායතනය හරහා ලෝකේ උපද්දලා දෙන ඒ ස්වභාවයට අපි කියනවා ආයතන කියලා. මෙහෙම ආයතන කෘත්‍ය කරන ප්‍රධාන කොටස් 12ක් තියෙනවා. ප්‍රධාන කොටස් 12ක් තියෙනවා. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ඝානායතන, ගන්ධායතන, જીවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන. එතකොට මෙන්න මේ ආයතන 12 පිළිබඳ අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සලායතන නිරෝධය හරහා නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ආයතන පිළිබඳව අපි හොඳ දැනුමක් ඇති කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ උදේවැය දකිනවා නම් ස්කන්ධයන් පිළිබඳව අපි දැනගන්න ඕනේ. ආයතන 12යි. ඊගාවට ධාතු කීයද? ධාතු කති කන්ධා, කති ආයතනනි, කති ධාතුයෝ. ධාතු කීයද? ධාතු 18යි තියෙන්නේ. මොනවද ඒ ධාතු 18? ඔව්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා ඉවරලා ධාතු 18ක්, ධාතු 18ක් තියෙනවා. මේ ධාතු ස්වභාවය ධාතු 18ක් තමයි අපි සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයකින් කතා කරන්නේ. ධාතු 18 පිළිබඳව අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට බහුධාතුක සූත්‍රයේ එහෙම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මේ ලෝකේ යම් තාක් දුකක්, වේදනාවක්, වෙහෙසක්, විඩාවක් විඳිනවා නම් ඒ දුක, වෙහෙස, විඩා වෙන්නේ බාලයා කරාමයි. පඬිතයා කරා එන දුකකුත්, වෙහෙසකුත්, විඩාවකුත් ඇත්තේ නැහැ. කෙසේ පඬිතෙක් වෙන්ද? ස්කන්ධ ධාතු ආයතන පටිසම්පාද වශයෙන් නුවණින් යුක්තව සම්මර්ෂණය කරලා පඬිතෙක් වෙන්න. අන්න එදාට ඒ පඬිතයාට මේ ලෝකේ ඇති වෙන දුකකුත්, වේදනාවකුත් ඇත්තේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. සත්තට්ඨාන සූත්‍රෙත් ඒ විදිහේ තමයි.
ධාතු ආයතන පටිච්චසමුපාද වශයෙන් මේ ස්කන්ධ ධර්මතා ටික සහිත මේ කෙලෙස් ලෝකේ සම්මර්ෂණය කරන්න සසර දුකින් එතර වෙන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. එතකොට ස්කන්ධ පිළිබඳව ඊට පස්සේ ආයතන පිළිබඳව ධාතු පිළිබඳව අපි කෙටියෙන් දැන් මතක් කරගත්තා. ස්කන්ධ 5යි නැවතත් මතක් කරනවා. ආයතන 12යි ධාතු 18යි. කති කන්දා කති ආයතනානි කති ධාතුයෝ. ඊට පස්සේ කති සත්‍යානි මේ ලෝකේ සත්‍යෝ කීයක් තියෙනවද? කීයද සත්‍යය? ඔව් සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය ආදී වශයෙන්. නමුත් මතක තියාගන්න මෙතනදී මේ සත්‍ය කියන කාරණාවේදී ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ චතුරාර්ය සත්‍යයයි සත්‍ය කියන ආකාරයෙන් හඳුන්වන්නේ උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතවසා ධාතු ධම්මටිතා ධම්ම නියාමත ඉදප්පච්චේතා. තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඉපදුනත් නැති වුනත් මේ ලෝකේ පවතින යථාර්ථවාදී ධර්මතාවයක් තියෙනවා, සත්‍යයක් තියෙනවා. ඒක හැම කාලෙම තත අවිතත අනඤ්‍ය තතයි. තත කියලා කියන්නේ ඒක සැබෑවක්මයි. අවිතත කියලා කියන්නේ ඒක බොරුවක් නෙවෙයි. අනඤ්‍ය තත කියලා කියන්නේ ඒ සත්‍ය කවදාවත් වෙනස් ස්වභාවයකින් පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ දර්ශනයක්, තමන් වහන්සේගේ රුචියක්, තමන් වහන්සේගේ විතර්කයක් ලෝකෙට ඉදිරිපත් කරා නෙවෙයි. ලෝකෙට වැහිලා තිබුණු නමුත් ලෝකේ පරමාර්ථ සත්‍ය බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගෙන වෙහෙස කර ක්‍රියාවලියක් කරහා අවබෝධ කරගෙන තමයි ලෝකෙට ඉදිරිපත් කරේ. පින්වතුනි, ඒ නිසා මේ ආර්ය සත්‍ය ලෝකේ 4ක් තියෙනවා. ඒ දුක්ඛ සත්‍ය ගත්තාම දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දෙකම සත්‍ය කියන අර්ථය තුල ගැබ්බෙලා තියෙනවා ආර්ය කියන අර්ථයත්. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන කාරණාව බුදු පියාණන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා දේශනා කරා නම් ඒ ධර්මතාවය මේ ලෝකේ කිසිම කෙනෙකුට ඔය දුක නෙවෙයි තවත් වෙන වූ අන්‍ය දුකක් තියෙනවා කියලා එහෙම පණවන්න බෑ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියන මේකෙන් පටන් අරගෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා හඳුන්වපු මේ දුක්ඛ සත්‍ය මේ ලෝකේ බුදු කෙනෙක් ස්වයම්භූත ඥාණයෙන්ම අවබෝධ කරගෙන දේශනා කරාම ඒ සත්‍ය මේ ලෝකේ පරම සත්‍යයක්. ඒ නිසා පින්වතුනි සත්‍ය 4යි තියෙන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට මේ ලෝකේ අපිට තියෙන දුක් ටිකක් තියෙනවා, වේදනා ભેදයෙන් එන දුකක් තියෙනවා. නමුත් ආර්යයන් වහන්සේලා වේදනා ભેදයෙන් එන දුක විතරක් නෙවෙයි අවබෝධ කරගත්තේ. සැප සහගත තැනත්, උපේක්ෂා සහගත තැනත්, සංකත ධර්මයන් තුල තියෙන දුක්ඛ ස්වභාවයත් ඒ හැම දෙයක්ම දුක පිරිසිඳ දැක්කා. දුක හාත්පසින් අවබෝධ කරගත්තා. මෙන්න මේ නිසා දුක්ඛ සත්‍ය කියන එක අපි වෙනමම අපි ඉදිරියේදී මේක පුළුල්ව අපි අවබෝධ කරගමු. දුක්ඛේ ඥානෙ උපදවා ගත්තොත් දුක්ඛ සමුදයත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. සමුදය සත්‍යත් ඒ වගේම තමයි. නිරෝධ සත්‍යත් ඒ ආකාරයෙන්මයි. ලෝකේ නිරුද්ධ වීම තියෙනවා, හටගත් දේවල් නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වුණා කියලා ඒ නිරුද්ධ වීම හැම එකක්ම ආර්යයන් වහන්සේලා කියන නිරෝධය වෙන්නේ නැහැ. එතකොට ආර්යයන් වහන්සේලා නිරෝධයයි කියලා කියන නිරෝධාර්ය සත්‍ය කොහොමද අපි වෙන් කරලා හඳුනගන්නේ? ඒ සඳහා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය මොකක්ද කියලා අපි වෙනමම තීරණය කරගන්න ඕනේ. ඔන්න එතකොට චතුරාර්ය සත්‍ය කීයද? කියන්නේ කතමානි සච්ඡානි සත්‍ය කොච්චරක්ද? සත්‍ය 4යි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. අද දවසේ උද්දේශ වශයෙන් මේ ටික පැහැදිලි කරන්නේ. ඊගාවට ඉන්ද්‍රිය ධර්මතා. ඉන්ද්‍ර කියලා කියනවා ප්‍රධාන වුණ අර්ථයෙන්. එතකොට මේ සත්‍යෝ සංසාරේ අරගෙන යන්නත් සසරින් එතර කරන ආකාරයටත්
ප්‍රධාන වෙන ධර්මතා තියෙනවා 22ක්. භාවී සති ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය 22ක් තියෙනවා. මොනවද ඒ ඉන්ද්‍රිය 22? පළවෙනි එක තමයි රූපය පිළිබඳව ඉන්ද්‍රිය පහක් තියෙනවා. පංච ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඔන්න එතන පහයි. මතක තියාගන්න. ඉන්ද්‍රිය 22ක් මතක තියාගන්න පහසු ආකාරයක් මම පැහැදිලි කරන්නේ. ඉන්ද්‍රිය පහයි. ඊගාවට ඒ රූප ජීවිතින්ද්‍රයන්ත් පවතින ජීවිතේන්ද්‍රිය තියෙන්න ඕනේ, මනේන්ද්‍රිය තියෙන්න ඕනේ. 5යි 2යි 7යි. ජීවිතේන්ද්‍රිය, මනේන්ද්‍රිය 5යි 2යි 7යි. ඒ ධර්මතා දෙකත් එක්ක ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය. මොකද කාමාදී සත්වයන්ගේ ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය විද්‍යමාන වෙනවා. එතකොට මේ සත්වෝ නැවත නැවතත් සසර අරගෙන යන්න නම් මේ ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය මූලික වෙලා නැවත නැවත සත්‍යයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රියත් එක්ක ඔන්න ඉන්ද්‍රිය 7යි 2යි 9යි. ඊට පස්සේ තව ඉන්ද්‍රිය කුසල පැත්තෙන් අපිට ඉන්ද්‍රිය පහක් හම්බ වෙනවා. මොකක්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය පහක් හම්බ වෙනවා. එතකොට 9යි 5යි 14යි. 9යි 5යි 14යි. ඊගාවට වේදනා ભેදෙන් තව පහක් හම්බ වෙනවා. 14යි 5යි 19යි. වේදනා ભેදෙන් මොන කුමක්ද? සප ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය කියලා වේදනා ભેදෙන් ඉන්ද්‍රිය පහකින් විග්‍රහ වෙනවා වේදනාව. එතකොට 19යි. ඊට පස්සේ ලෝකෝත්තර භූමියේදී ප්‍රඥාව යෙදෙන මට්ටම් අනුව ඒ ප්‍රඥාව හඳුන්වනවා අනඤ්ඤාත අඤ්ඤා සාමිති ඉන්ද්‍රිය සෝතාපන්න මාර්ගස්ත්‍යයේ, අඤ්ඤ ඉන්ද්‍රිය සෝතාපන්න ඵලස්ත්‍යයේ ඉඳලා අරිහත් මාර්ගස්ත්‍ය දක්වාම, අඤ්ඤතාවී ඉන්ද්‍රිය රහතන් වහන්සේගේ නුවණ. මොකද මේ විදියට හඳුන්වලා තියෙන්නේ ඒ උපදින නුවණේ ප්‍රමාණයට ගෙවුණු ආශ්‍රව ධර්ම, ගෙවුණු සංයෝජන මට්ටමට ඒ පුද්ගල භාවය හඳුන්වන්න ඕන නිසා ඒ ඇති කරගත්ත නුවණ මත පුජ්‍යලය හඳුන්වනවා. ඒ නුවණට වෙනම නමකින් ඒ අනාසව ප්‍රඥාව යෙදෙන මට්ටම් අනුව හඳුන්වනවා කුමක්ද? අනඤ්ඤාත අඤ්ඤා සාමිති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා. 19යි 3යි 22යි. එතකොට ඔන්න දෙවිසි ඉන්ද්‍රිය අපි ඉගෙන ගත්තා. මොනවද? රූපය අරමුණු කරගෙන පංච ඉන්ද්‍රියත් එතන 5යි. ඊගාවට ජීවිතේන්ද්‍රිය, මනේන්ද්‍රිය 2යි 7යි, ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය 9යි. ඊට පස්සේ නාම කය පැත්තෙන් කුසලයේ පැත්තෙන් ගත්තොත් එහෙම සද්ධා සති වීර සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මතාත්. ඊට පස්සේ වේදනා ભેදයෙන් 5යි 19යි. ලෝකෝත්තර අනාසව ප්‍රඥා වේදන මේ ඉන්ද්‍රිය මට්ටම් අනුව ඉන්ද්‍රිය 3ට 19යි 3යි 22යි. මෙන්න මේ දෙවිසි ඉන්ද්‍රිය පිළිබඳව අපි හොඳ දැනුමක් ඇති කරගන්න ඕනේ. ඉස්සරහදී අපි මේ සම්බන්ධයෙන් වෙන වෙනම පැහැදිලි කරගමු. ඊගාවට හේතු කීයක් තියෙනවද? හේතු ගත්තාම හේතු 9ක් තියෙනවා. මේ ඕනෑම ගහක් ශක්තිමත්ව මහ පොළොවේ නැගී හිටින්න නම් ඒකට යම් මූල පද්ධතියක් අවශ්‍යයි. මූල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා කුසල ධර්මයක් වුණත් අකුසල ධර්මයක් වුණත් කර්මපතයක් බවට පත් වෙන්න නැවත නැවතත් විපාක ගෙන දීමේ ශක්තිය උපදවලා දෙන්න කර්මයක් බවට පත් කරගන්න මේ මූල පද්ධතියක් තියෙන්න ඕනේ. එතකොට කුසල මූල 3යි අකුසල මූල 3යි. ඒ නිසා කුසල මූල 3යි අකුසල මූල 3යි. ඒ වගේම අව්‍යාකත කුසල මූල 3ක් තියෙනවා තව. එතකොට එහෙම ගත්තාම හේතු 9ක් තියෙනවා. අලෝභෝ අදෝසෝ අමෝහෝ. අලෝභ අදේශ අමෝහ කුසල හේතු 3යි. ලෝභ ද්වේෂ මෝහ අකුසල හේතු 3යි. අව්‍යාකත අලෝභ අදේශ අමෝහ කියලා තව අව්‍යාකත අලෝභ අදේශ අමෝහ කියලා ඉවරලා හේතු 3ක් කියදෙනවා. මෙන්න මේ විදිහට හේතු 9ක් කියදෙනවා. හේතු වශයෙන් ගත්තාම මේ 31 තලයේ ඒ භූමිවල යෙදෙන සිත්වල යෙදෙන හේතු ප්‍රභේදයෙන් විස්තර කරනකොට අවබෝධ කරගන්නකොට දැනගන්නකොට ඒ සිත්වල යෙදෙන සංයුතිය මත යෙදෙන ප්‍රමාණ මත හේතු යෙදෙන නොයෙදෙන
ආකාර අනුව ඒ සිත් වල හේතු අනුව හේතු 9ක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට හේතු වශයෙන් ගත්තාම හේතු 9යි. කති ආහාරයෝ කීයක් තියෙනවද? අපි දන්නවා සෝපාක පුංචි හාමුදුරුවෝ උතුම් වූ අරිහත් භාවයට පත් වෙලා ඒ වගේම උපසම්පදාව සම්පූර්ණ කරගන්න බුදු පියාණන් වහන්සේ පඤ්ඤාභ්‍යාකරණ ඒ කියන්නේ ප්‍රශ්න අහලා තමයි උපසම්පදාව දුන්නේ. මොකක්ද අහපු ප්‍රශ්න 10 පළවෙනි ප්‍රශ්නය තමයි ඒකනාමකින් එකයි කියලා කියන්නේ මොකක්ද? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලුම සත්‍යෝ ආහාරයෙන් යැපෙනවා කියන කාරණාව. එතකොට බුදුහාමුදුරුවෝ ඇහුවා පුංචි හත් හැවිරිදි මේ පුංචි හාමුදුරුවන්ගෙන් ඇහුවා ඒකනාමකින් කියලා. විසරදව සිංහ පොතෙක් වගේ උත්තර දුන්නා. කොහොමද? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලුම සත්වෝ ආහාරයෙන් පවතින්නේ යැපෙන්නේ. ඒ නිසා මේ ආහාර කීයද? ආහාර 4යි තියෙන්නේ. මොනවද ආහාර? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. අපි මේ ආහාර ටික ඉස්සරහදී හොඳට පැහැදිලි කරලා දෙන්නම්. ඊගාවට මේ ආහාර නිසා තමයි සත්වයෝ උපදින්නේ, පවතින්නේ, නැවතත් සසර වෙනස් කරගන්නේ මේ ආහාර නිසාමයි. ඊගාවට කතිපස්සා ස්පර්ශයෝ කීයක්ද? ඊගාවට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ ධාතු සම්පස්ස, මනෝ විඥාන ධාතු සම්පස්ස කියලා ස්පර්ශයෝ කීයක් තියෙනවද? ස්පර්ශයෝ 7ක් තියෙනවා. කතිපස්සා, කති වේදනා, කති සංඥා, කති චේතනා, කති චිත්තානි. මේ ධර්මතා ටික ඔක්කොම 7 ආකාරයට යෙදෙනවා. කති චිත්තානි කිව්වහම කුමක්ද චිත්තය 7? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා මේ විඥාන එහෙම නැත්නම් සිත් 7ක් ආකාරයට හඳුන්වන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ විදියට මේ විදර්ශනා භූමියට හසු වෙන විදර්ශනා භූමියේදී සම්මර්ෂණය කළ යුතු ප්‍රධාන කොටස් 12ක් තියෙනවා. ඒ කොටස් 12 පිළිබඳ උද්දේශ වශයෙන් තමයි අපි අද දවසේ සම්මර්ෂණය කරන්න, විවරණය කරන්න, පැහැදිලි කරන්න උත්සාහවත් උනේ. උද්දේශ වශයෙන් කති කන්දා, කති ආයතනානි, කති ධාතුය, කති සච්ඡානි, කති ඉන්ද්‍රියානි, කති හේතු, කති ආහාර, කති පස්සා, කති වේදනා, කති සංඥා, කති චේතනා, කති චිත්තානි කියලා මේ ප්‍රධාන කොටස් 12. ඉතින් පින්වතුනි නියම විදිහට අපි විදර්ශනා භූමිය තුල ක්‍රියාත්මක වෙනකොට මේ විදර්ශනා භූමිය තුල හසු වෙන්න ඕනේ ධර්මතා, විදර්ශනා භූමියේදී සම්මර්ෂණය කළ යුතු ධර්මතා ප්‍රධාන කොටස් 12ක් තියෙනවා. එහෙම නැත්නම් අපේ විෂය නිර්දේශය අපි කියන්නේ අපේ සිලබස් එක කියලා නේද? මෙන්න මේ කාරණා පිළිබඳව අපි එකින් එක මේ ඊළඟ ඉරුදින නෙවෙයි සතියක් ඇර සතියක් ඉරුදින තුලදී අපි සම්මර්ෂණය කරන්න උපකාර කරලා දෙනවා. එහෙම නැත්නම් අපි පැහැදිලි කරලා දෙනවා. ඒ කාරණා එකින් එක හැම මුතු ඇමුණෝ වගේ හැම කෙනාම අවබෝධ කරගන්න උත්සාහවත් වෙමු. මෙහෙම කරගන්න පුළුවන්කම ලැබුණොත් අපිට පුළුවන් වේවි මේ ජීවිතය තුලදීම ජරා මරණ නිරෝධය ඉක්මවන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව, මේ දහම් පරියායන් මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වතුනි මෙබඳු අතිශය සියුම් වූ අතිශයින්ම ගැඹුරු මාර්ගඵල පිණිස උපකාරී වෙන මේ සියුම් වූ ගාම්භීර වූ ධර්මතා ධර්ම දානයක් හරහා ලෝකයට දායාද කිරීම සඳහා දායකත්වයේ සපයපු ඒ ඇත්තන්ට අපි විශේෂයෙන් පින් අනුමෝදන් කළ යුතුයි. එනිසා ප්‍රථමයෙන්ම වර්තමාන ශාසනයේ හැරෝම් ලක්ෂය හැටියට පෞද්ගලිකව මමත් බොහෝ ලෝකයා පිළිගන්න භාවනා කියන උපසංස්කෘතියක් තුල ගොනු වෙලා දර්ශනයක් නැතුව සම්ප්‍රදායක් හැටියට ශ්‍රද්ධාව මත පිහිටලා කමඨහන් ටිකකින් සම්බුද්ධ ශාසනය ආපු මේ ගමන දර්ශනයකින් භාවනා උපවත් කරමින් දර්ශනයකින්
මේ ප්‍රතිපදාව නිවැරදිව හෙලිපෙහෙලි කරලා දෙන්න මහෝපකාරී වුණ අවසරයි අපේ ගෞරවනීය මාකල සුදස්සන ස්වාමින් වහන්සේ අපි මේ වෙලාවේ සිහිපත් කරලා මේ තුලින් ජනිත වුණු කුසල සම්භාර ධර්මයේ උන්වහන්සේට ආශිර්වාදයක් හැටියට අනුමෝදන් කරමු. ඒ නිසා මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන්ගේ ශක්තිය උන්වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ධර්ම අවබෝධය කරගෙන සම්බුද්ධ ශාසනයට තව බොහෝ කාලයක් හිත වැඩ පිණිස වැඩ සිටීම සඳහා මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුපනිශ්‍ර වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම දායකත්වයේ සැපයුවේ ඇඹිලි පිටියේ පදිංචි දයාවති මල්ගම්බන මෑණියන්, හේමන්ත සේරසිංහ මහත්මයා, පැල්මඩුල්ලේ පදිංචි හේමන්ත විදානපතිරණ මහත්මයා කියන මේ පින්වත් පිරිස තමයි මේ ධර්ම දානයේ සඳහා මූලිකත්වය අරගෙන දායකත්වය අරගෙන කටයුතු සම්පාදනය කළේ. ඒ නිසා සිද්ධ කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන්ගේ ශක්තිය අපි ප්‍රථමයෙන් ලෝකයට සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂාදී කටයුතු අධිග්‍රහිත වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවෝ අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ අති පූජ්‍යනා වූනේ අරිය ධම්ම නායක මාහිම්පාන් වහන්සේ ඇතුළු සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මල්ගම්මන පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට, සේරසිංහ පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට, කඩුවෙල හේවාගම මියගිය රොබර්ට් පෙරේරා පියාණන්ට, පන්නිපිටිය දෙපානම චතුරානි පෙරේරා මහත්මියගේ මියගිය දෙමාපියන් ආදී මේ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සියලු දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මේ පින් අනුමෝදන් වේවා. දුකකණන් ඉන් මිදී සැපෙන් සැපයට පැමිණ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇඹිලි පිටියේ පදිංචි නොවැම්බර් 13 වෙනි දිනට 86 වෙනි ජන්මදිනයේ යෙදී ඇති මල්ගම්මන පියාණන්ටද, ඒ වගේම දයාවති මල්ගම්මන මෑණියන්ටද ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිරුනිකා, අංජු, සදීපා, නදුනි, හංසනී, දේශානි, තිලිනි, දනාලි, ලහිරු යන මුණුබුරු මිනිබිරියන්ටද සියලු සමස්ත ලෝකවාසී සියලුම ජනතාවටද පින් අනුමෝදන් කරන්න, ඒ කියන්නේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාට මේ සම්බුද්ධ ශාසනය අරගෙන එන ඒ මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා නම් සඳහන් කළ සෑම සිළු දෙනාටමත් ඔබ අප සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මය මේ ජීවිතය තුළදීම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දිගාසිරි සම්පatti භුක්ති විඳිමින් සද්ධර්මය අවබෝධ කරගෙන භව ගමන නිමා කර ගැනීම සඳහා මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.